මීට වසර 2300කට ප්‍රථම ලක්දිව අපට හරි අපූර්ව දායාදයක් ලැබුණ අද වගේ උදුවක් පොහොය දවසක. ඒ දායාදය සහ තවත් පොහොය කරුණු කිහිපයක් පිළිබඳව කතා කරන්න තමයි අද පොහොදා සඳහම් කතිකා වැඩසටහන සමග ඔබ අපත් එක්ක මේ එකතු වෙන්නේ. වැඩසටහන සමාරම්භයේදීම මතක් කරන්නට කැමති අද පොහොදා සඳහම් කතිකා වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ මීගම දේවගොඩ ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ සිට. ඉතින් අපගේ ගෞරවනීය ආරාධනෙන් මේ ස්ථානයට වැඩම වදාළ මීගම දේවගොඩ ශ්‍රී විජයාරාම පුරාණ විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී මනෝවිද්‍යා උපදේශක අනුරාධපුර සද්ධානන්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ নমස්කාර පූර්වකව අපගේ සාකච්ඡා මණ්ඩපයට ඔබ වහන්සේව පිළිගන්නවා. අපි වැඩසටහන් ආරම්භයේදී ඔබට මතක් කළා මේ හරි අපූර්ව දායාදයක් ගැන. මේ දායාදය සහ මේ තවත් පොහොය කරුණු කිහිපයක් ගැන කතා කරන්නට අපගේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට ඇරයුම් කරනවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තුන්රුවන් සරණයි. අද මේ උඳුවප්පුර 15ක පොහොය දවස ලංකා ඉතිහාසයේ ඓතිහාසික සිදුවීම් ගණනාවකුත් සම්බුද්ධ ශාසනයේ ඓතිහාසික සිදුවීම් ගණනාවකුත් සිද්ධ වෙන විශේෂයෙන්ම ලාංකික කාන්තාවන්ට සුවිශේෂී පොහොය දිනයක්. මම සතුටුයි ඉස්සරළම මේ උඳුවප් පොහොය කියන නම සකස් වීම පිළිබඳව කියන්නේ. රිවින්දු මහත්තයා අපි අපේ ගම් පළාත් අනුරාධපුරේ අපි කියනවා නුවර කලාවිය කියලා. අපේ පළාත්වල මේ උඳුවප් පොයෙන් තමයි උඳුවපුරන එක ආරම්භ කරන්නේ. විශේෂයෙන් මේ කාලයට අනුරාධපුරේ නුවර කලාවිය උතුරුමැද පළාතට මහා වර්ෂාව හැටෙන කාලේ. එතකොට මේ පොයෙන් තමයි උඳුව පිරීම ආරම්භ කරන්නේ. වප් කියලා කියන වචනෙට වපුරන කියන අර්ථයන අපි අහලා තියෙනවානේ සිද්ධාර්ථ කුමාරයා ගැන හිමත් නේ. වප් මගුල කියන වචනේ. එතකොට උඳු වපුරන පොහොය උඳුවප් පොය හැටියට සැලකෙනවා. ඒ නමින් හඳුන්වගෙන එන මේ මාසයක කාලය තුල ඒ පළාත බොහොම ශාස්ත්‍රීය කාලයක් ගහකොළ දළු දාලා බොහොම ප්‍රියමනාපව පරිසරයේ සකස් වෙන කාලය. මේ උඳුවප් පොහොය තමයි ලංකාවාසී බෞද්ධ ජනතාවට සංඝමිත්තා මහරහත් මේනියගේ පැමිණීම අපි කියනවා සංඝමිත්තා ගමනය කියලා වැඩම වීම සිද්ධ වෙන්නේ. මේ උඳුවප් පොහොය දවසේ. ඒ වගේම සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ වැඩවීමත් සමගම ලක්දිවට උතුමෝ ජයශ්‍රී මහා හාමුදුරන් වහන්සේ වැඩමගෙන ඒමත් සිද්ධ වෙනවා. මේ කාරණාව සමගම ලංකාවේ කාන්තාවන්ට පැවිදි භාවයට පත් වෙන. එහෙම නැත්නම් මෙහෙණි සස්න ආරම්භ කරන්න මේ උඳුවප් පොය නිමිත්තක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේ උඳුවප් පොය හා බැඳුණු තවත් ඓතිහාසික සිදුවීමක් තියෙනවා. ඒ තමයි අපි කවුරුත් දෙසැම්බර් මාසෙට උඳුවප් මාසෙට සිරිපාදේ කරුණා කරන්න ගමන් ආරම්භ කරනවා. අපි අනුරාධපුරේ අපට මතකයි අප පුංචි කාලේ මේ කාරණෙත් ඒත් එක්කම කියන්න ඕනේ. අපි පුංචි කාලේ දකින්නවා සමනල්ලු රෑන් මේ දෙසැම්බර් මාසෙට පියාඹලා යනවා. අපි පුංචි කාලයේ සමනල්ලු දිහා බලාගෙන අහනකොට අපේ පැරණි වැඩිහිටියෝ කිව්ව දෙයක් තමයි මේ සමනල්ලු සිරිපාදේ කරුණා කරන්න යනවා කියලා. නිසා සෝභා සෞන්දර්යයත් එක්ක බොහොම බද්ධ වෙච්ච පොහොයක් තමයි මේ උඳුවප් පොය. ඊළඟට අපි සාසනික වශයෙන්
ඓතිහාසික වැදගත් සිදුවීම් කීපයක් අතරේ විශේෂයෙන්ම මුගලන් මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම තවත් ඓතිහාසික කරුණක් හැටියට සැලකෙනවා. මේ තමයි උඳුවප් පොහොය හා බැඳුණු ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිද්ධ වෙච්ච වැදගත් කාරණා සිදුවීම් සිදු වෙච්ච පොය. ඒ වගේම අපේ විවාහාර වර්ෂ ක්‍රමයේ හැටියට මේ අවුරුද්ද අවසානයේ එළඹෙන පොහොය මේ ගෙවිච්ච අවුරුද්ද අපි පිළිබඳව අතීතාවර්ජනයකුත් කරලා අපේ ආධ්‍යාත්මික දේවල් පිළිබඳව හිතන්නත් අලුත් අවුරුද්දක් ඊළඟට එළඹෙනවා. ඒ එළඹෙන පොහොය 12කුත් ලබනවා කියන කාරණාවත් හිතලා මේ උඳුවප් පොයේ කරුණු ගැන කතා කරන්න අපි සතුටුයි. සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ ආගමනය සහ ජයශ්‍රී මහා හාමුදුරන් වහන්සේ වැඩමවීම ගැන ඓතිහාසික තොරතුරු ගොන්නක් තියෙනවා. විශේෂයෙන්ම පොසොන් පොහොය දින මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් එහෙම නැත්නම් අපි කියනවා නම් මහින්දාගමණයෙන් පස්සේ අපේ රටට බුදුදහම ලැබිලා අපේ සමාජය තිබුණු බුද්ධිමත් සමාජය බෞද්ධ දර්ශනයෙන් වඩාත් පෝෂණය වෙලා ශක්තිමත් වෙලා ඊටමත් යහපත් සමාජයක් බවට නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වුණු යහපත් සමාජයේ රටේ හිටපු පුරවැසිය හැටි ප්‍රධාන පුරවැසිය අපි අද වචනයෙන් කියනවා නම් එදා හිටියේ දේවානම්පියතිස්ස රජතුමා. ඒ වගේම බිසව වුණේ අනුලා බිසව. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා මේ බුදුදහම රට පුරාම ව්‍යාප්ත වෙලා ගියාට පස්සේ ඒ ධර්මයේ ශ්‍රවණය කරපු අනුලා බිසව ඇතුළු පිරිස සෝවාන් ඵලයටපත් වෙනවා. ඒ අය කැමති වෙනවා සසුන්ගත වෙන්න. එහෙම නැත්නම් පැවිදි භාවය. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඒ පිළිබඳව කරුණු විමසලා මේ අනුලා බිසව ඇතුළු පිරිස මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා රජතුමාට මේ ගැන දැනුවත් කරලා අපට ඒ සඳහා ඉඩ කඩ සකස් කරලා දෙන්න. මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට ඒ පිළිබඳව කරුණු දැනුවත් කරලා ඒ සඳහා මෙහෙණින් වහන්සේලා ලක්දිවට වැඩමවා ගන්නට ඕනේ දඹදිවින්. ඒ සඳහා අපි පිය රජතුමා ධර්මාශෝක රජතුමාට පණිවිඩයක් යවමු කියලා අරිට ඇමති අත දූත පණිවිඩයක් හැටියට දූත පිරිසක් යවුවා. ඒ දූත පිරිස ධර්මාශෝක රජතුමා මුණ ගැහිලා මේ කාරණාව පැමිණිල්ල ඉදිරිපත් කරන යෝජනාව ධර්මාශෝක රජතුමා මේ කාරණාව බාර අරගෙන ඉන් අනතුරුව මේකට අවශ්‍ය කරන රාජතාන්ත්‍රික මැදිහත් වීම සිද්ධ කරලා ධර්මාශෝක රජතුමාගේ යුතුයකම ඉෂ්ට කරනවා. මේ හා බැඳුණු තොරතුරු සමූහයක් තියෙනවා. මම මේක සංක්ෂිප්ත වශයෙන් දක්වනවා. එකක් තමයි ලංකාවාසී බෞද්ධ ජනතාව අපි කියනවනේ මේක බෞද්ධ රටක් කියලා. එකෙන් අදහස් කරන්නේ වාර්ගික කතාවක් නෙමෙයි සංස්කෘතික කතාවක්. බෞද්ධ ස්වභාවයට පත් වෙන්න හේතුව තමයි ලෝකයේ පහළ වෙච්ච ආගමික ශාස්ත්‍රූන් බොහොමයක් ගැන අපි කතා කරමු. ඒ ශාස්ත්‍රූවරයන් වහන්සේලා මේ ලක්දිව සම්බන්ධයෙන් කරපු ප්‍රකාශයන් අපිට ඉතිහාසෙ මුණ ගැහෙන්නේ නැහනේ. අපිට ඉතිහාසෙ මුණ ගැහිලා නැහැ. මං හිතන්නේ ත්‍රිවිධ මහත්තයාටත් එහෙම කොහෙවත් අහන්න ලැබිලා නැහැ. නෑ. බුදුරජාණන් වහන්සේ මේ අපේ මාතෘ භූමිය පිළිබඳව අදිෂ්ඨාන පහක් කරලා තියෙනවා. උන්වහන්සේ අනාගතය දැකලා මේ ලංකාව තුල තමයි මේ බුදුදහම නිර්මල බුදුදහමේ පවතින්නේ කියන කාරණාව දැකපු ශාස්ත්‍රවරයාණන් වහන්සේ එහා බැඳුණු අදිෂ්ඨාන පහක් කළ බව අපේ වංශ කතාවල කියවෙනවා. එහා බැඳුණු පුරාවිද්‍යා මූලාශ්‍රයක් හැටියට සාංචි තොරණෙත් සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ලක්දිවට බෝධිධර්මයන් වහන්සේ වැඩමවාගෙන එන ඒම සම්බන්ධයෙන් කැටයම් වල සටහන්ව තිබෙන බව අපේ කියවීම් වලට අනුව අපේ අවබෝධය. බුදුරජාන් වහන්සේ කරන අදිෂ්ඨාන පහ තමයි
මතු යම් දවසක ශ්‍රී ලංකාවට ලංකා දීපයට මේ බෝධින් වහන්සේ වැඩමවීම සිද්ධ වෙනවා. ඒ වැඩමවීම සිද්ධ වීමේදී ධර්මාශෝක රජතුමා මේ බෝධි මූලයට පැමිණිලා මේ බෝධින් වහන්සේ නමක් ලබා ගන්න සූදානම් වෙන වෙලාවේ බෝධින් වහන්සේගේ ශාඛාවක් ස්වභාවයෙන්ම වෙන් වෙලා. මොකද බෝධින් වහන්සේගෙන් කොටසක් වෙන් කරන්න කෙනෙකුට හැකියාවක් ආධ්‍යාත්මික වශයෙන් බැහැනේ. ඒතර බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා බෝධින් වහන්සේගෙන් කොටසක් ශාඛාවක් ස්වභාවයෙන්ම වෙන් වෙලා අහසට පැන නගලා හිම වලාවක සද්දිනක් පවතින්න කියලා. ඒක බුදුරජාණන් වහන්සේ කරන අදිෂ්ඨානය. ඊළඟට මේ අශෝක රජතුමා රන් පාත්‍රයක් කටාරම කියන වචනේත් යෙදෙන තැන් තියෙන පොත්වල රන් පාත්‍රයක් කියන වචන අපි හිතුවොත් ඒ තැනට අරගෙන ඇවිල්ලා ආවට පස්සේ ඒ සද්දිනකට පස්සේ ඒ බෝධින් වහන්සේ නැවත ආපහු මේ කටාරමට වඩින්න කියන අදිෂ්ඨානය බුද්ධ අදිෂ්ඨානය. ඊළඟට ඒ කටාරමට නැත්තම් රන් පාත්‍රයට වැඩම කළ බෝධින් වහන්සේ තුන්වෙනි අදිෂ්ඨානය මම මේ කියන්නේ පත්‍රයන්ගෙන් හා ඵලයන්ගෙන් පිරුණු බෝධින් වහන්සේ නමක් හැටියට. ඒ වගේම ඒ බෝධින් වහන්සේගෙන් ඵල වලින් හා පත්‍ර වලින් රැස් වී දෙන්න ඕනේ කියන අදිෂ්ඨානය තමයි තුන්වෙනි අදිෂ්ඨානය. ඒතර මේක බොහොම වැදගත් කරුණු දෙකක් තියෙනවා බෞද්ධ අපට මේ බෝධින් වහන්සේ ලැබුණු විදිහ ගැන. ඒ වගේ මේක බෞද්ධ රටක් කියලා කියන්න හේතුව. එතකොට අනිත් චෝදනා නෙමෙයි මම කියන්නේ අනිකුත් ශාස්ත්‍රඥ වහන්සේලා ඓතිහාසික වශයෙන් කරපු ප්‍රකාශයන් එහෙම අපට සාහිත්‍ය මූලාශ්‍රයක් හැටියටවත් අපට මුණ ගැහෙන්නේ නැහැ. අපට එහෙම කියවන්න ලැබිලා නැහැ. බුදුරජාණන් වහන්සේ අපේ මේ මාතෘ භූමිය හා සම්බුද්ධ ශාසනය සම්බන්ධව සිද්ධ කරන්නේ අදිෂ්ඨාන පහේ ප්‍රතිඵලයක් හැටියට ධර්මාශෝක රජතුමා ඒ ජයශ්‍රී මහා හාමුදුරුවෝ ගාවට මේ පැමිණිලා කරන අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානයට අනුව බෝධින් වහන්සේ ස්වභාවයෙන්ම වෙන් වෙලා හිම වලාවක සද්දිනක් රැඳිලා අර කටාරමට සද්දිනකට පස්සේ වැඩලා ඒ කිව්ව විදිහටම පළහා පත්‍රයන්ගෙන් බුද්ධ රශ්මි විහිදවලා ශාඛාවක් හැටියට වඩා බෝධිද්‍රමයන් වහන්සේ නමක් හැටියටම ප්‍රතිස්ථාපනය වෙනවා. ඊට පස්සේ ධර්මාශෝක රජතුමා මේ සංඝමිත්තා මෙහෙණිය ඊළඟට තවත් මෙහෙණින් වහන්සේලා 11 නමක් ඊළඟට 18 කුලයක පිරිසක් අතරම 17යි එතකොට පිරිස වෙන්නේ 18 වෙනි කුල පිරිස හැටියට සංඝමිත්තා මෙහෙණිය ඇතුළු මෙහෙණින් වහන්සේලා පිරිස මේ 17ක් කුලයත් 18 පිරිසක් හැටියට ගංගානම් ගඟේ නවකට බෝධින් වහන්සේ වැඩමවලා ඒ ගංගානම් ගඟේ මේ නෞකාව වින්ධ්‍යා වනාන්තරයේ පහු කරගෙන ත්‍රාමලිප්තයට ඇවිල්ලා ත්‍රාමලිප්තයේදී නැව තොටක් හැටියට නැවත ආපහු පුද සත්කාර කරනවා. එතනින් සද්දිනකට පස්සේ තමයි දඹකොළ පටනට වැඩමවන්නේ. ඒ දඹකොළ පටනට වැඩමවලා එතනින් තිවංක බමුණුගම හරහා අනුරාධපුරේ අපි අද කතා කරන ජයශ්‍රී මා බෝධින් වහන්සේ වැඩ ඉන්න තැනට ඒ උතුම් වූ බෝධිද්‍රමයන් වහන්සේ වඩම්මනවා. අනුරාධපුර මහමෙවුනාවේ වැඩ සිටින මේ ජයශ්‍රී මා හාමුදුරන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ බුද්ධ ස්පර්ශය ලැබූම බෝධිද්‍රමයන් වහන්සේගේ ශාඛාවන් වහන්සේ නමක් වීම අතිශය වැදගත්. ඒ වගේම උන්වහන්සේගේ රශ්මි ධාරාවෙන් පෝෂණය වෙච්ච ඒ රශ්මි ධාරාවන්ගෙන් පූජනීයත්වයට පත්වෙච්ච උතුම් වූ බෝධීන් වහන්සේ තමයි අනුරාධපුර මහමෙවුනාවේ දේවානම්පියතිස්ස රජතුමා දඹකොළ පටනේදී කරවටක් මුහුදට බැහැලා මේ බාරගෙන පුද සත්කාර පෙරහැරේ වැඩමවා වැඩහිඳින
බෝධින් වහන්සේ රෝපණය කරන බෝධින් වහන්සේ තමයි අනුරාධපුරේ වැඩ ඉන්නේ. ඊළඟට මේ බෝධින් වහන්සේ රෝපණය කිරීමෙන් අනතුරුව බෝධින් වහන්සේලා 8 නමක් අපි කියනවා අංකුර කියන වචනෙත් කියනවා අංකුර 8ක් පැන නැගුණා. ඒ අංකුර 8 ස්ථානයක රෝපණය කෙරෙනවා. ඊළඟට සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ඇතුළු මෙහෙණින් වහන්සේලා ලක්දිවට වැඩමවීමෙන් පසුව විශේෂයෙන් මේ උඳුවප්පුර 15ක පොහොය දවසේ මෙහෙණි සස්න ආරම්භ වීම සිද්ධ වෙනවා. ඒ අනුලාභී සව ඇතුළු පිරිස පැවිදි භාවයට පත් කරලා අපේ රටේ මව්වරුන්ට විශේෂයෙන්ම මේ ආගමික නිදහසත් ඊට එහා ගිය ලෝකෝත්තර සුවය ලබන්න අවශ්‍ය කරන පසුබිම සකස් වෙන ඓතිහාසිකම දිනය තමයි මේ උඳුවප්පුර 15ක පොහොය දිනය. ඒ වගේම අනිකුත් කාරණා ගොන්නක් අපි මතක් කළා මේ උඳුවප්පුර 15ක පොහොය දිනයේදී. ඒ අතර සිරිපාද වන්දනාව, ඒ වගේම මෙහෙණි සස්න ආරම්භ කිරීම සහ කාන්තාවන්ට ඒ අයගේ ජීවිතවලට බුදුදහමේ ආලෝකය ලැබීම සහ සම්බුද්ධ ශාසනයේ උතුම් වූ ලෞතර බුදුරජාණන් වහන්සේගේ දෑග සව්වන් අතර මුගලන් මහරහතන් වහන්සේගේ පිරිනිවීමද මේ උඳුවප්පුර 15ක පොහොය දිනේ සිද්ධ වෙච්ච සිදුවීම්. නමුත් ලාංකිකය හැටියට අපට මම අර කලින් වැඩිපුර විස්තර කරපු කාරණාව තමයි අතිශය අපට වැදගත් වෙන්නේ. මොකද ඒ හරහා අපේ සමාජය අලුත් සමාජයක් බවට පුනර්ජීවයක් ලැබපු සමාජයක් බවට පත් වුණා. පොහොදා සඳහම් කතිකාව වැඩසටහන සමග රැඳීන් ඔබ දන්නවා අපි සුපුරුදු පරිදි මේ කාලීන මාතෘකාවක් පිළිබඳව සාකච්ඡා කරනවා. අද අපේ මාතෘකාව විදියට කතිකා කරගෙන තියෙන්නේ යහපත් සමාජයක් උදෙසා බුදුදහමේ ඉගැන්වීම අපේ හැමදෙරෝනේ. මේ මාතෘකාව අපි තෝරගත්තේ වර්තමානයේ වෙනකොට අපේ හැමදෙරෝනේ අපේ සමාජය බොහෝ ලෙස මේ පිරිහීම් වලට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ මාතෘකාව සාකච්ඡා කරන්න අදහස දුන්නේත් අපේ හාමුදුරුවමයි. හාමුදුරනේ ඔබ වහන්සේට මම ඇරයුම් කරනවා මේ විග්‍රහයට අවශ්‍ය මූලික විස්තරය කරන්න කියලා. රිවිද මහත්තයා අපේ ලාංකික ජන සමාජයේ මේ වෙනකොට අපි බලාගෙන ඉන්නවා මේ සමාජය දිහා. අපිට තියෙන අපේ ජීවිත අත්දැකීම්, ධර්මය, සමාජයේ හැසිරීම මේ සියල්ලම බලාගෙන ඉන්නකොට අපිට තේරෙන දෙයක් තියෙනවා. අපේ මුළු සමස්ත සමාජයේම රෝගී සමාජයක් කියලා. මුළු සමස්ත සමාජ විවුහයම රෝගී සමාජයක්. බුදුරජාන් වහන්සේ දේශනා කළ ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන් දනං විශ්වාසා පරමාඥාති නිබ්බාණං පරමං සුඛං. මම සතුටුයි මේ ගාථාව ගැන කරුණු කියන්න කලින් අපිට තියෙන පොතපත කියවීමේදී අපිට මුණ ගැහුණු කරුණක් තියෙනවා රිදු මහත්තයෝ මේ ලෝක සෞඛ්‍ය සංවිධානය. ඒගොල්ලෝ විසින් නිර්වචනය කරනවා යහපත් සමාජයක් යහපත් සෞඛ්‍යයක් ඇති සමාජයක්. මේ කාලේ අපි සෞඛ්‍ය ගැන කතා කරනවානේ. සමාජයක් කොයි වගේ වෙන්නද ඕන කියලා. ඒකෙදි ඒගොල්ලෝ දක්වන නිර්වචනය තමයි සෑම පුජ්‍යලයක්ම කායික වශයෙන් යහ පාලනයක් ඇති. යහ පැවැත්මක්. මානසික වශයෙන් යහ පාලනයක් ඇති. සමාජීය වශයෙන් යහ පාලනයක් ඇති. ආධ්‍යාත්මික වශයෙන් යහ පාලනයක් ඇති සමාජයක් තියෙනවා නම් ඒ සමාජය තමයි සෞඛ්‍ය ආරක්ෂිත නිරෝගී සමාජයක් හැටියට ඒගොල්ලෝ දකින්නේ. රවින්ද්‍ර මහත්තයා කිව්වා අපිම මේ යෝජනා කළා කියලා. මේක ඇත්තටම අපට පේන්නේ අපිත් මේ සමාජයේම කුඩා
කොටසක්. අපි මුළු සමස්ත සමාජයේම අතිශය රෝගී අසාධ්‍ය තත්ත්වයක ඉන්නේ. රෝගී නෙමෙයි අසාධ්‍ය තත්ත්වයක. එහෙම අපේ අමුදරනේ. අසාධ්‍ය. මම දැක්ක පහුගිය කාලේ එක මාධ්‍යයක තිබුණා පුජ්‍යලේගේ ප්‍රකාශයක් අපේ රට රෝගී වෙලා තියෙන දැන් මේ මෝච්චරියට තල්ලු කරන්න විතරයි තියෙන්නේ. ඒක ඇත්ත. එතකොට මේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනම් විශ්වාසා පරමාඥාති නිබ්බානම් පරමංසුඛං. ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒකම කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අපි මේ උඳුවපුර 15ක පොහොය දවසේ බුදුරජාණන් වහන්සේ අපේ රට පිළිබඳව කරපු අදිෂ්ඨාන පහක් ඇති කාරණාවක් මම කිව්වා. ඒකේ ඒ කාරණා පහේ කාරණා තුනක් මම මතක් කළා. මේ බෝධීන් වහන්සේ සම්බන්ධව තව කාරණා දෙකක් තියෙනවා. ඒකත් මම මතක් කරනවා මේ කාරණාවෙදිම. එකක් තමයි තූපාරාමය. නිර්මාණය කිරීම හා සම්බන්ධ උන්වහන්සේ අදිෂ්ඨානයක් කරනවා. ස්වර්ණමාලි මහා චෛත්‍යරාජානන් වහන්සේ. අපි කියන්නේ මහා සෑය කියලා. හා බැඳුණු අදිෂ්ඨානයක් කරනවා. මෙන්න මේ අදිෂ්ඨාන පහම කරලා අපේ සමාජයට මහත් ආශිර්වාදයක් සලසපු දර්ශනයක් තමයි බුදුදහම. අර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියන පළවෙනි කාරණාව. නිරෝගී කායික නිරෝගී යහපාලනයක් ඇති මිනිස් ප්‍රජාවක් ඉන්න ඕනේ කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කළේ ආරෝග්‍ය පරමාලාභ. කියන්නේ කායික නිරෝගී යහ පැවැත්මක් තියෙන්න ඕනේ. සමස්ත සමාජයට. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වලා තියෙනවා මානසික නිරෝගී පුජ්‍යලයන් ඉන්න ඕන සමාජයක්. එතකොට සන්තුට්ටි පරමන්දනං කියලා කිව්ව බුද්ධ වචනයත් නිරෝගී මානසික නිරෝගීව ඉන්න මිනිස් සමාජයක් ඉන්නවා කියන එකයි අතිශය සමානයි. සතුට කියලා විග්‍රහ කරන්නේ සන්තුට්ටි පරමන්දනං කියලා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ මනුෂ්‍යෝ විසින් ඔවුනොවුන් නිදහස්ව ඒ වගේම ධර්මානුකූලව සැහැල්ලුවෙන් තමන්ම කරන කාර්යයන් එක්ක තමන් සතුටින් ජීවත් වෙනවා කියලා. ඒක මානසික තෘප්තිය. තමන් කැමති විදිහට ආගමක් අදහන එක, තමන් කැමති විදිහට ආර්ථිකයක්, තමන් කැමති විදිහට නිදහස් අධ්‍යාපනයක්, තමන් කැමති විදිහට නිදහස් සෞඛ්‍යයක්, අනේ විදිහට මේ විඳින එක. නිදහස් මතයක්. ඊළඟට තුන්වෙනි කාරණාවේ දක්වනවා විශ්වාසා පරමාඥාති. ඒ ගාථා පාඨේ තුන්වෙනි පේළිය. විශ්වාසා පරමාඥාති කියලා කියන්නේ මේ විශ්වාසනීය භාවය කියන එක තමයි අපිට තියෙන පරම ඥාතිත්වය. දැන් ත්‍රිවිධ මහත්තයාට ඉන්න විශ්වාසනීයම කෙනා අම්මනේ. ඊළඟට තාත්තා. ඊළඟට පවුලේ සහෝදරයෝ. ඊළඟට ආශ්‍රිතය. මේ විශ්වාසනීය භාවයේ ප්‍රමාණයන් තියෙනවා. අම්මා පිළිබඳව තාත්තා පිළිබඳව තියෙන විශ්වාසනීය භාවය. එතකොට මේක ටික ටික එහාට යනකොට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපිට විශ්වාසනීය භාවයක් තියෙනවා. ඊළඟට ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා යහපත් සමාජ තත්ත්වයක්, යහපත් සමාජ පාලනයක් තියෙනවා. එහෙම නැත්නම් කියනවා නිරෝගී සමාජයක් තියෙන්න ඕනේ යහපත් සමාජයක් වෙන්න නම්. එතකොට මම මේ කියන්න හදන්නේ අපේ සමාජය රෝගී සමාජයක්. අපේ සමාජයේ බරපතල විදිහට අසාධ්‍ය වෙච්ච සමාජයක්. විශ්වාසා පරමාඥාති කියන කාරණාවෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිබ්බානම් පරමං සුඛං. පරම සුඛේ නිවනනේ. කියන්නේ එතනින් එහා මේ ලෝක සත්වයාට තවත් සැපයක් නැහැ. නිවීම. ඒ කියන්නේ ලෝකෝත්තර නිවීම. ඒක බුද්ධ වචනය. අපි මේ බෞද්ධ දර්ශනය පැහැදිලි කරගන්න කාරණාවේදී ප්‍රායෝගික ජීවිතයට අපි ගත්තොත් පුජ්‍යලේ කායික වශයෙන්, මානසික වශයෙන්, ඉන්ද්‍රිය වශයෙන් යම් සංවරයක් තියෙන්න ඕන. ඒක බුදුදහමේ විතරක් නෙමෙයි අනිකුත් ආගම්වලත් ඒ යම්කිසි කායික වාචසික සංවරයක් ගැන කතා කරනවා. එතකොට එහෙම සංවරයක් තියෙන සමාජයක් තුල පුජ්‍යලයන්ගේ ආධ්‍යාත්මය සකස් වෙනවා. ආධ්‍යාත්මය කියලා කියන්නේ යම්කිසි
ධාර්මික වූ තමන් අදහන ආගමට අනුව ධර්මානුකූල ජීවිත පැවැත්ම. හා ඒ ආධ්‍යාත්මික භවෙන්ම නිවුණු මනසක් හැදෙන කාරණාවක් ගැන තමයි කියන්නේ. ඒතර ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා මොකක්ද? ආධ්‍යාත්මික වශයෙන් නිරෝගී මිනිස්සු ඉන්න ඕනේ කියලා. ඒ ඉන්න මිනිසුන්ට හොඳ ආධ්‍යාත්මයක් තියෙන්න ඕනේ කියලා. එතකොට එහෙම පිළිගන්න කාරණාවක තමයි අපි ජීවත් වෙන්නේ. තව එකක් මේකට එකතු කරන්න ඕන. පහුගිය කාලේ නිර්ආගමික රටක් ගැනත් එහෙම කතා කළානේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාජයක් ශක්තිමත් වෙන්න නම් ආධ්‍යාත්මයක් තියෙන්න ඕන. රින්දු මහත්තයෝ ආධ්‍යාත්මයක් සකස් වෙන්නේ නැහැ ආගමික දර්ශනයක් නැත්තම්. ඉතින් මම මේ කාරණාව තෝරා ගන්න කියලා අදහස් කරේ විශේෂයෙන්ම අපේ සමාජයේ බරපතල විදියට රෝගී වෙලා ඒ රෝගී ස්වභාවය මොනතරම්ද කියනවා නම් අසාධ්‍ය වෙලා අර මෝචරීට අරගෙන යන මට්ටමටම මේ සමාජයේ රෝගී වෙලා තියෙනවා. ඒක තමයි බුදුරජාන් වහන්සේගේ බුද්ධ වචනේ. ඉතින් අපි මේ සමාජය ගැන මෙවැනි කතිකාවකට මේ මාතෘකාව තෝරගන්න අදහස් කළේ නිසා. ඔව් අපේ හාමුදුරනේ බුදුරජාණන් වහන්සේ තරම් මේ කායික මානසික සෞඛ්‍යයට අපට උපදෙස් ලබා දුන් වෛද්‍යවරයෙක් ලෝකයේ වෙන නැති තරම්. මීළඟට මම ඔබ වහන්සේගෙන් විමසන්න බලාපොරොත්තු වෙන මේ කරුණත් මේ සම්බන්ධවමයි. උන්වහන්සේ අපගේ මේ කායික මානසික සෞඛ්‍ය මේ යහපැවැත්ම උදෙසා තමයි සියලුම දේශනා සිදු කළේ. මේ පිළිබඳව අපට යම් විග්‍රහයක් කර දෙන්න ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කායික වශයෙන් සහ මානසික වශයෙන් නිරෝගීතාවය කියන එක විග්‍රහ කරන අපි කිව්වොත් අර ගාථා පාඨයෙන් ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දන. අපි මේක විග්‍රහ කරගන්න ඕනේ අපි අර කලින් මතක් කළානේ මේක රෝගී සමාජයක් නේ. එතකොට අපි සමාජයක් හැටියට ගත්තාම අපි කය නිරෝගීව ඉන්න සමාජයකද අපි ඉන්නේ. මෑත කාලේ අපිට කියවන්න ලැබුණු තොරතුරු අනුව ලංකාවේ 4 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට දියවැඩියා. එහෙමයි. එතකොට බෝ නොවන රෝග ගැන මේ කාලේ අපි කතා කරනවා. කායික වශයෙන් රෝගී වීම සඳහා බලපාන කාරණා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ වගේම අපි අද සමාජයේ පිළිගන්න කාරණා මූලික වශයෙන් අපේ ආහාරය. ඊළඟට අපි ගන්න බෙහෙත් ටික අපේ ශරීරයේම නිරෝගීතාවයට. ඊළඟට අපිට තියෙන වාසස්ථාන. ඊළඟට අපිට තියෙන ආස්වාස ප්‍රාස්වාස කරන තියෙන වාතය පිරිසුදු වාතය පිළිබඳ. ඊළඟට අපි ජීවත් වෙන පරිසරය. මේ කාරණා සියල්ලම අපේ කායික නිරෝගී භාවයට ප්‍රධාන කාරණා බවට පත් වෙනවා. අපිට ඉන්න තියෙන ගේ දොර, අපි ජීවත් වෙන පරිසර පද්ධතිය අපේ කායික නිරෝගී භාවය ඇති කරගන්න උදව් වෙනවා. ඊළඟට පත්‍ය අපත්‍ය ආහාර. ඒ ගැන අපි සමාජයක් හැටියට අපි දැනුවත් සාකච්ඡා වෙනවා. නේද? මොනවද හොඳ ආහාර, මොනවා අඩංගු ආහාරද, මේවා පිළිකාකාරකද, මෙහෙම නැද්ද කියලා අපි කතා කරනවා. ඒතර විශේෂයෙන්ම කායික නිරෝගීතාවය ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට බොහෝ කරුණු දේශනා කළා. ඒ අතර විශේෂයෙන්ම සිව්පස පරිභෝගය පිළිබඳව කරුණු කියනකොට උන්වහන්සේ තමන්ගේ ආහාර තමන්ට සුදුසු ආහාර තෝරා බේරා ගැනීමත් ඒ වගේම ආහාරෙහි පමන දැන අනුභව කිරීමත් ඒ වගේම ඒකටම අදාළ වෙච්ච ව්‍යායාම කොටසකුත් සකස් කරලා තියෙනවා. කකපිකොත් පිණ්ඩපාතේ වඩින එක. ඊළඟට මලු පෙත්මන් යැමදීම. ඒතකොට මේ කියන කායික වශයෙන් කරන චර්යාවන් ටිකත් මේ කායික නිරෝගීකමට අත්‍යවශ්‍යයි. ඒ වගේම ඒ කායික නිරෝගීතාවය ඇති වෙන්න මානසික නිරෝගීතාවයත් අවශ්‍යයි. එතකොට අපි කිව්වොත් උදාහරණ භික්ෂුන් වහන්සේලාගේ චර්යාවකින් මම අරගෙන කිව්වොත් පිණ්ඩපාතේ වඩිනකොට භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේ තබන පියවර ගැන සක්මන් භාවනාවේදී අපි කියනවා
ඒ පියවරවල් ක්‍රමයක් තියෙනවා භාවනා කරන්න. ඒ මේ භාවනා මේ සක්මන් භාවනාවෙන්ම එහෙම නැත්නම් සතියකින් පියවර තබමින්ම පිණ්ඩපාතේ වඩින්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම අපේ ලොකු ස්වාමීන් වහන්සේලාගෙන් අපට ලැබෙන උපදෙස් අනුව ඒ වගේම විශේෂයෙන් අපේ පහුගිය කාලේ අපේ නායුනි හරිධම්ම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකදී උන්වහන්සේ හරි අපූර්ව මේ උපදේශක් දෙනවා. ඒ තමයි අපි මේ මලුව අමදිනකොට රින්දු මහත්තයෝ බුදු ගුණ ටික සජ්ජායනා කරනගෙන මලුව අමදිනවා නම් උන්වහන්සේ කියනවා කායික නිරෝගීකම ඇති වෙනවා. මානසික නිරෝගීකම ඇති වෙනවා. වැඩේ ඉක්මනින් කෙරෙනවා. ලස්සනට කෙරෙනවා. ඊළඟට අනිත් කාරණාව තමයි ඒ බුද්ධානුස්සතිය වඩනා තැනක් බවට දක්වා මේක යනවා. මම ওই කාරණා ටිකක් මතක් කළේ. ඒතකොට මේක දැන් ගිහි සමාජයට අපිට කිව්වහම බුදු ගුණ ටික මෙනෙහි කරගෙන සමහරවිට අපි අපේ උපාසක මලට උපාසක තාත්තලාට අපි කියනවා බුදු ගුණ ටික මෙනෙහි කරගෙන ගෙදර කටයුතු කරන්න. දැන් ගොඩක් ඇත්තෝ කියනෝනේ අපිට බුදු ගුණ කියන්න වෙලාවක් නැහැ මෙහෙමද. හැබැයි ඒක ප්‍රායෝගිකව කළොත් කෙනෙක් ඒ කෙනාට තේරෙනවා නෑ ඒක කරන්න පුළුවන් කියලා. එතකොට කායික නිරෝගීතාවය සහ මානසික නිරෝගීතාවය සකස් වෙන්නේ මේ වගේ ක්‍රියාපිළිවෙත් එක්ක අපේ ජීවිතේ පැවැත්ම. ඒකට අපි කියනවා යහපාලනය කියලා. ශරීරය සහ මනස යහපත් ලෙස පාලනය කිරීම. තේරුණේ? දැන් සරලව උදාහරණයක් කිව්වොත් එහෙම කොඳුයට පෙළේ ආබාධයක් හට ගන්න කෙනෙකුට ගිහිල්ලා වෛද්‍ය පරීක්ෂණයක් කරපු ගමම කියන්නේ වැරදි ඉරියව් කියලා. එතකොට වැරදි ඉරියව්ව අපිනේ පවත්වලා තියෙන්නේ. එතකොට එවනම් අපි මේ ශරීරයේ හරි ඉරියව්වක පවත්වන්න ඕනේ. ඒතර යහපාලනය කියන වචනේ දේශපාලනීකරණය වෙච්ච වචනයක්. ඒක ඉතින් අපේ රටේ තියෙන අභාග්‍ය සම්පන්න කාරණාවක් නේද? ඒක වචන තිබුණා, ධර්මිෂ්ඨ වචන තිබුණා, යහපාලන වචන තිබුණා, සමෘද්ධිය කියන වචනේ, සෞභාග්‍ය කියන වචනේ නේද? ඒක කාරණා මේවා පාවිච්චි කරලා තියෙනවා ඊටාම හිස් විදියට. බුදුරජාණන් වහන්සේ යහපාලනය කියන වචනේ මේ කය යහපත් ලෙස පාලනය කරන්න කියන එක. ආරෝග්‍ය පරමාලාභ කියන කාත. සන්තුට්ඨිය පරමන්දනං කියේ මනස යහපත් ලෙස පාලනය කරන්න. එතකොට මේ මානසික සුවතාවය හදාගන්න බුදුරජාණන් වහන්සේ දුන්න මේ උපදෙස් මම අර සරල කාරණාවකින් මතක් කළේ ඒ මානසික සුවතාවය හදාගන්න කාරණාවට බුදුරජාණන් වහන්සේ දුන්න උපදේශය තමයි අර මනෝපුබ්බංගමා ධම්මා කියන ගාථා පාඨයේදී විස්තර කරනවා හැම කාරණාවකදීම අපේ යෙදෙන්න සෝදානම් වෙන කාරණාව පිළිබඳව පූර්ව විග්‍රහයක් අපි අපේ මනස තුළ ඇති කරගෙන හොඳ හා නරක දෙක තෝරා බේරාගෙන යම් කටයුත්තක නිරත වෙන්න. මානසික නිරෝගීතාවය ඇති වෙන්න නම් අපි කරන කටයුත්ත සතුටින් ආරම්භ කරන්න ඕනේ. සතුටින් කරන්න ඕනේ. කරලා ඉවර වෙලා ඒ දිහා බලලා සතුටු වෙන්න පුළුවන්. එතකොට අපි ගෙදරක ඉන්න ගෘහණියක් වේවා. එහෙම නැත්නම් කාර්යාලයක වැඩ කරන මහත්තයා කෙනෙක් වේවා. ඒ ඕනෑම කාරණාවකදී ඒක නා ආරම්භ කරන කටයුත්ත කුමක්ද? ඒ කටයුත්ත මානසික වශයෙන් හොඳ පූර්ව සූදානමකින් ඒ කටයුත්ත ආරම්භ කරලා පවත්වගෙන ගිහිල්ලා අවසන් කළා සතුටු වෙන්න පුළුවන් නම් එතන තමයි මානසික සුවතාවය හදාගන්න තියෙන සරලම ක්‍රමවේදය. ඒ අතරේ අපට භාවනා වඩනවා කියන කාරණාව වෙනම කරන්න පුළුවන් අභ්‍යාසයක්. හැබැයි ඒ සඳහා අපට කාල වේලාවක් නැහැ. නිසා හොඳම දේ තමයි හැම වෙලාවෙම සතුටු සිතින් ආරම්භ කරන එක සහ පවත්වගෙන යන. මම මේ කාරණා දෙකට තව කරුණු දෙකක් චුට්ටක් මතක් කරන්නට ඕනේ. අපි අද ගත්තොත් අපේ රටේ මිනිස්සු ජනගහණය හැටියට ගත්තාම වටිනාම දේ ශ්‍රම සම්පතනේ. ඒතර ශ්‍රම බලකාය හැටියට ගත්තොත් මිනිස්සු අතිශය කායික වශයෙන් රෝගී ජන සමාජයක් තමයි අපිට තියෙන්නේ. ඒ වගේ මානසික වශයෙන් රෝගී ජන සමාජයක තමයි අපි ඉන්නේ. ඒතර මේ කායික වශයෙන් සහ මානසික වශයෙන් පුජ්‍යලයෝ රෝගී වෙච්ච සමාජයක් කොයි වෙලාවකවත් නිරෝගී සමාජයක් බවට පරිවර්තනය කරන එක ලේසි නැහැ. ඒ නිසා අපි මේ කියනවනේ මේ සමාජ වෙනසක් නේද? වෙනසක් වෙන්න ඕනේ කියලා. ඒතර මේ වෙනස වෙන්න ඕන යම්කිසි පාලකයෙක් විසින් කරලා දෙන එකකට වඩා අපි විසින් කරගන්න වෙනසකට යා යුතු කාලයක අපි ඉන්නේ. ඒක තමයි කායික වශයෙන් සහ මානසික වශයෙන් නිරෝගී මිනිස්සු ඉන්න සමාජයක් තමයි යහපත් සමාජයකට පියවර තබන්නේ. කායික වශයෙන්ුත් රෝගී වෙච්ච මානසික වශයෙන්ුත් රෝගී වෙච්ච
මිනිස්සු ඉන්න සමාජයක් කොයි වෙලාවකවත් ඉදිරි පියවර ඉදිරි අනාගතයත් නිරෝගී සමාජයක් බවට පත්වේද කියන එක අපිට තියෙන ප්‍රශ්නාර්ථය. අපේ හැමදෙරනේ මේ ඔබ වහන්සේ කලින් ගාථා රත්නයක් දේශනා කළා මේ ආරෝග්‍ය පරමාලාභ. මේකෙන් උපුටා ගත්තා මේ විශ්වාසා පරමාඥාති සන්තුටි පරමන්දන. මේකෙන් මං හිතන්නේ අපේ හැමදෙරනේ මේ කියවෙන ඥාති පිළිබඳව කායික සහ මානසික මේ සතුට සුවයට ඥාතීන්ගේ බලපෑම කෙතරම් දුරට තියෙනවද? ඔව්. අරවින්ද මහත්තයෝ මේ අතන ඥාතිත්වය කියන කාරණාව කියලා අදහස් කරන්නේ අපි මේ සමාජයේ කියන ඥාතිත්වයට එහා ගිය කාරණාවක්. එහෙම. එතන කියන්නේ විශ්වාසා පරමාඥාති. පරම ඥාතිත්වය තමයි විශ්වාසනීය භාවය කියන්නේ. අපහතේ මතු කරපු කාරණාව හරිම කාලීනයි. ඒ අදහස අපි එතන කතා කරන්න ඕන කාරණා ටික අපිට කවුරු පිළිබඳවද විශ්වාසනීය භාවය තියෙන්නේ. අපි අද කතා කරනවා රටේ දේශපාලනය ගැන. අපිට දේශපාලනය පිළිබඳව අපේ රටේ මිනිස්සුන්ට තියෙන විශ්වාසය මොකක්ද කියන එකට තියෙන හොඳම නිර්ණායකම තමයි 225ම එපා කියන එක. එහෙම මම මේ දේශපාලනයක් නෙවෙයි. ඒ කියන්නේ මේ සමස්තයම එපා අපට. මේ අර මිනිස්සුන්ට මේ ඔක්කොම එපා කියන එක කියන්නේ නැතුව මිනිස්සු කියනවා 225ම එපා කියලා. ඒකෙන් කියන්නේ සියල්ලම ආවරණය වෙන තැනක් නේ. ඒ කියන්නේ දේශපාලනය කියන කාරණාව පිළිබඳව කිසිම විශ්වාසයක් නැහැ. ඊට පස්සේ ආර්ථිකය අරන් බලන්නකො. අපේ රටේ මිනිස්සුන්ට අපේ රටේ තියෙන ආර්ථිකය පිළිබඳව කිසිම විශ්වාසයක් නැහැ. ගන්න ද්‍රව්‍යයක මිල පිළිබඳව විශ්වාසයක් නැහැ. ඊළඟට ගන්න මිල දීලා ගන්න භාණ්ඩයක් පිළිබඳව ඒකේ නියමිත බර, නියමිත ගුණාත්මක භාවය, මේක සෞඛ්‍යයට හිත කරද අහිත කරද මේ පිළිබඳව අපිට විශ්වාසයක්. ඊළඟට තමන්ගේ අතේ තියෙන මුදල තමන්ගේ ජීවිත පැවැත්මට ප්‍රමාණවත්ද කියන එක විශ්වාසයක් නැහැ. ඊළඟට තමන් කරන්න යන ව්‍යාපාරය සාර්ථක වෙයිද නැද්ද කියලා විශ්වාසයක් නැහැ. ඊළඟට අපි ගත්තොත් නීති ශාස්ත්‍රය ගත්තාමත් එහෙමයි. අපේ රටේ මුළු නීතිය විසඳලන, පසඳලන ඒ සමස්ත ශාස්ත්‍රය පිළිබඳව අපි ගැන කරුණු කතා කරන්න බයයි. මොකද එහෙම නීති ප්‍රශ්නේද කියන එක. ඒතර ඒ සමස්තය පිළිබඳවට අපිට යම් තියෙන්නේ සැකයක්. විශ්වාසනීයත්වයක් නැහැ. ඒ විශ්වාසය කඩා වැටිලා. ඊට පස්සේ නීතිය ක්‍රියාත්මක කරන විවිධ ආරක්ෂක අංශ පිළිබඳව නේද? සාමාන්‍ය මිනිස්සෙක් ගියාම ලැබෙන ප්‍රතිචාරය, ධනවත් කෙනෙක් ගියාම තියෙන ප්‍රතිචාරය, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ගියාම තියෙන ප්‍රතිචාරය එහෙම වෙනස් වෙන්න බෑ. ඒතර නීතිය පිළිබඳව මිනිස්සුන්ට, ආරක්ෂක ශාස්ත්‍රය පිළිබඳව මිනිස්සුන්ට විශ්වාසය. ඊළඟට සමහරලාට පන්සලකට ගියාම, පල්ලියට ගියාම, කෝවිලට ගියාම Tamanට ලැබෙන ඒ ආගමික රැකවරණය ලැබීමේ ස්වභාවය පිළිබඳව විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට තමන්ගේ දරුවව ටියුෂන් පන්තියට ගුරුවරයා ගාවට යවුවාම හිංසනයට ලක් වෙයිද කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ශිල්ප සතර දෙයිද? එහෙම නැත්නම් වෙන විපතක් වෙයිද කියන එක විශ්වාසයක් තියෙනවා. වැඩිම වුණොත් බස් එකකට නැගලා ඒ ගමනාන්තය දක්වා පරිස්සමෙන් ගිහිලා බැහැ ගන්න පුළුවන් වෙයිද කියලා බස් රථයේ රියදුරු පිළිබඳව අපට විශ්වාසනීයත්වයේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. යා මොනවා හරි පාවිච්චි කරලාද මේ රියදුර එලවන්නේ කියන එක අපට සැක තියෙනවා. මේ යන යාමේ හැටියට අපට යන්න පුළුවන් වේද කියලා. එතකොට මේ විදිහට හැම තැනකදීම විශ්වාසනීය භාවය paludu වෙලා. මේ තියෙන මේ කොරෝනා කාලයේ තියෙන මේ වසංගත කාලයේ තියෙන ස්වභාවයත් එක්ක ගෙදරට කෙනෙක් කෙනකොට මේ කෙනා නේද? නිරෝගී පුජ්‍යලේද රෝගී පුජ්‍යලේද කියලා බල ප්‍රශ්න. මම මෙයාත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ? පිළිබඳව විශ්වාසයක් නැහැ. ගෙදරට ගේන බඩමුට්ටු ටික පිළිබඳව අපට විශ්වාස පද්ධතිය නැහැ. ඒ විශ්වාස පද්ධතිය සකස් වෙලා නැහැ. එතකොට
මේ මෑතක මම හිතන්නේ දැන් දින කිහිපයක් වෙනවා අපි පුවත්පතක දකිනවා ප්‍රවෘත්තියක් නේද? අම්මා දරුවෝ ටික අරගෙන ගිහිල්ලා කැලෑව මැද අතෑරලා අනියම් ස්වාමියාත් එක්ක අනියම් පෙම්වතත් එක්ක පැනලා යනවා. එතකොට මට අහන්න තියෙන ප්‍රශ්නේ විරිඳු මහත්තයාට තියෙන විශ්වාසනීයම කෙනා අම්මා නම් අර දරුවන්ට ඉන්න විශ්වාසනීය කෙනා කවුද? අපි කවුද විශ්වාස කරන්නේ? අපි ඉන්න සමාජයේ අම්මා එහෙම කරනවා නම් තාත්තා එහෙම කරනවා නම් ගුරුවරයා එහෙම කරනවා නම් ආගමික ශාස්ත්‍රයෙන් එහෙම වෙනවා නම් නීති ශාස්ත්‍රයෙන් එහෙම වෙනවා නම් නායකත්වයෙන් දේශපාලන නායකත්වයෙන් එහෙම වෙනවා නම් මේ ඊට පස්සේ අපි බෙහෙත් ටිකක් ගන්න ගියාම දොස්තර මහත්තුරුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය ඒ ලැබෙන බෙහෙත් ටික පිළිබඳව අපට විශ්වාසයක් තියෙනවා. එතකොට වෛද්‍යවරු එක එක විදිහේ හිංසනයන් වෙච්ච අවස්ථාවන් වෛද්‍යවරුන්ගෙන් නේද අපි දකිනවා. එතකොට සමස්ත මේ සමාජයේ හැම ශාස්ත්‍රයක් මාධ්‍ය පිළිබඳව ඔබතුමාලා නියෝජනය කරන නේද ඕන තරම් ප්‍රවාද අලුත් බොරු ඒවා හදලා ඒවා සමාජගත කරනවා. මිනිස්සු ඒවත් එක්ක යනවා. ඒතර අපි කාවද විශ්වාස කරන්නේ? ඒ විතරක් නෙමෙයි අද වෙනකොට හැම ආගමක්ම ඇතුළාන්තයෙන් සැඟවුණු යම් යම් දැඩි මූලධර්මවාදී මත ඉදිරිපත් වෙමින් තිබෙනවා. ඒවා පිළිබඳව අපට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. ආගම් පිළිබඳව විවිධ මතිමතාන්තර බුදුදහම පිළිබඳව නේද? රහතන් වහන්සේලා පහළ වෙනවා, බුදුරයන් වහන්සේලා පහළ වෙනවා. ඒ අතරේ විවිධාකාරයේ විසමාචාර ප්‍රශ්න මතුවෙනවා. ඒතර අනිත් ආගම් පිළිබඳවත් එහෙම. මම මේ ආගමක් ලඝු කරලා කතා කරනෝනේ. ඒතර ඒ අපි කාමද විශ්වාස කරන්නේ? ඊළඟට එළිදැක් වෙන පොතපතක් පිළිබඳවත් අපට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මේ මෑත කාලේ එක මේ පොතක් එළිදැක්වුවා බුදුරජාන් වහන්සේ පිළිබඳව. බුදුරජාන් වහන්සේගේ රස්තිය අදුවක් ගැන. එතකොට අපි මේ එළිදක්වන පොත පිළිබඳව මේ සමස්තයේ සමාජයේ අපිට තියෙන විශ්වාසනීය පද්ධතිය තමයි අතිශයම වැදගත් වෙන්නේ මිනිස්සෙකුට ඒ සමාජයේ ශක්තිමත්ව පෞරුෂයක් ඇතුව ගොඩනගන්න තියෙන හොඳම දේ. විශේෂයෙන්ම පොඩි ළමයෙක් ගෙදරක ඒ ළමයා පවුල කියන සංස්ථාව තුළ එයා ඉස්සරලාම මුළු සමස්ත සමාජයත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්නෙ තමන්ගේ අම්මා තාත්තත් එක්ක ඇති කරගන්න විශ්වාස පද්ධතියත් එක්ක. ඒතර ඒක ළමා කාලයේ අහිමි වෙනවා නම් එයා හැදෙන ඒ ළමයාගේ පෞරුෂය කොයි වෙලාවකවත් පිරුණු පෞරුෂයක් බවට පත් වෙන්නේ නැහැ. ඒතර ඒ නිසා අපේ සමස්ත සමාජයේ විශ්වාසනීය භාවය කියන එක රිනට බහලා කොයි වෙලාවකවත් මේ සමාජයේ අපට එකිනෙකා පිළිබඳව කුකුසකින් ජීවත් වෙන මිනිස් ප්‍රජාවක් තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා විශ්වාසා පරමාඥාති කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ විස්තර කළේ ඥාතිත්වයක් නෙවෙයි. විශ්වාසනීය භාවය තමයි අපිට තියෙන එකම ඥාතිත්වය කියන එක. ඒ කියන්නේ එතකොට අපි අම්මා කියන තැනෙන් නෙමෙයි, තාත්තා කියන තැනෙන් නෙමෙයි. ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් වෙච්ච මිනිස්සු අතර තමයි විශ්වාසනීය භාවය තියෙන්නේ. ඒතර මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන විශ්වාසා පරමාඥාති සමස්ත සමාජයක් විශ්වාසනීය භාවයක් තියෙනවා නම් ඒ විශ්වාසනීය භාවය පිළිබඳව තියෙන නිසාම තමයි ඒ සමස්ත සමාජයට රැකවරණේ තියෙන්නේ. ඒගොල්ලෝ අතර ආදරය, කරුණාව, සෙනෙහස නේද? විවාහ ජීවිතය, පෞල් සංස්ථාව, සමාජ සංස්ථාව රඳා පවතින්නේ විශ්වාසනීය භාවය මත. එනිසා ඒ කාරණාව අතිශය වැදගත්. අපේ මුළු සමස්ත සමාජයේම මේ විශ්වාසනීය භාවය කියන එක විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසාම තමයි කියන්නේ අපට අපි මොකක්ද ඊළඟට ගන්න පියවර පිළිබඳ. සමාජයේ කතිකාවක් හැදලා තියෙන නිසා. සමාවසර අපේ හාමුදුරනේ මෙතනදී මං ගැටලුවක් යොමු කරන්නට කැමතියි. මේ සමාජයේ පමණක් නො ලෝකයේම මේ දෝලණය වෙන ගැටලුවක්. බුදුදහම මෙතරම් මුල් බැසගත්ත අපේ රටේ මේ ලාංකීය සමාජය මෙතරම් මේ අතෘප්තිකර තත්ත්වයක පෙළෙද්දී යුරෝපානු රටවල් බුදුන් වහන්සේගේ පහසවත් නොලබපු ඒ සමාජයේ මිනිසුන් මේ බුදුදහමට කිට්ටු වෙනවා. සහ ඔවුන් සතුව ඇති විනය. ඒ වගේම ඇයි අපේ මිනිස්සු මේ බුදුදහමින් ඈත් වෙන්නේ? ඇයි මෙතරම් වටිනා දහම්
ඔවුන් අතින් ගිලිහෙන්නේ? මේ රිවිදු මහත්තයා අහපු ප්‍රශ්නෙට මට දෙන්න තියෙන බොහොම කෙටි උත්තරයක්. අපි කලිනුත් මේකට අදාළ කරුණු කතා කළා. ඒ තමයි මේ මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීම. සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ පැමිණීම සමග අපේ රටේ හිටියේ බුද්ධිමත් ජන සමාජය. ඒ බුද්ධිමත් ජන සමාජය ඉක්මනින්ම මේ බෞද්ධ දර්ශනය ජීවිතයේ දර්ශනයකට පාවිච්චි කළා. ඒකට හේතුව උනේ අර අපි මේ කතා කරන සමාජ යහ පාලනයක් තිබුණා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළේත්ම ප්‍රඥාවන්තයන්ටයි මගේ මේ දර්ශනය කියන්නේ. එහෙම අපේ හැමෝටම. අපහත් ඔය කතා කරන රටවල් වල නිරෝගී කයක් තියෙන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට නිදහස තියෙනවා Taman කැමති දර්ශනයක් පිළිපදින්න. ඒකට සංස්කෘතිකම වශයෙන්ුත් සංස්කෘතිය වශයෙන්ුත් බලපෑමක් නැහැ. අර ආගමට ගියොත් මෙහෙමයි මේ ආගමට ගියොත් මෙහෙමයි අර හිංසනය කළොත් මෙහෙමයි මෙහෙම කළොත් මෙහෙමයි කියලා මේ නැහැ. මිනිස්සු බුද්ධිමත්. මිනිස්සු නිදහස්. ඒ වගේම තමයි ඒ සමාජවල යම් සමාජ යහ පාලනයක් තියෙනවා. ඒ සමාජ යහ පාලනයක් තියෙන තැනක තමයි ප්‍රඥාවන්තයෝ බුද්ධිමත්තු පහළ වෙන්නේ. ඉතින් ඒ නිසා අය මේ දර්ශනය ඉක්මනින් තමන්ගේ ජීවිතයට යා කරගන්න. නමුත් අද වෙනකොට අපේ සමාජය මම අර කිව්වේ එකයි ඒක රෝගී සමාජයක්. මේ රෝගී සමාජයේ මේ බෝ වෙන රෝගී සමාජයක නිරෝගී මිනිසුන්ට ඉන්න පුළුවන් කමක් නැහැ. ඒතර ඒ අය විවිධාකාරයේ විදිහට හිංසනයන් වලට ලක් වෙනවා. ඒතර ආතතිය වැඩි. ඒතර මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන අය. වැඩිපුරම අපේ රටේ මේ වෙනකොට මාධ්‍යවල සමාජය ආරම්භ බලන්න ජ්‍යොතිෂය නස්සස්ත්‍රයට ලොකු වටිනාකමක් සමාජයක් සකසනවා. අර වගේ දියුණු බුද්ධිමත් සමාජයක ඒව නැහැ. ඒ වගේම මොනවාම හරි පහළ වෙන ලැබෙන නේද ධනය හොයාගෙන යන දේවල් පිළිබඳව බොරු දේවල් එක්ක මිනිස්සු දුවනවා. ඔය පහුගිය කාලේ මේ අපි ගාවටත් ඇවිල්ලා අහනවා මේ පරණ අකුණු සන්නාහක එහෙම නැද්ද කියලා. ඒතර මේ වගේ එක පුංචි පුංචි දේවල් එක්ක හොයාගෙන ගිහලා කෝටිපතියෝ වෙනවා කියන ආකල්පයක තමයි ඉන්නේ. කියන්නේ පුහු දේවල් එක්ක. සමහර වෙලාවට මේ සංකල්ප හදනවා. මේ වගේ දෙයක් පහළ වෙනවා. මේ වගේ දේවල් එක්ක තමයි ජීවිතේ පවතින්නේ කියලා. ඒතර ඒ දියුණු රටවල් වල ඊට වඩා බුද්ධිමත් ඒ වගේම තාර්කිකයි. ඒ මිනිස්සු නිදහස්. ඒ සංස්කෘතියෙන් හැදිලා තියෙනවා, සමාජයෙන් හැදිලා තියෙනවා. හොඳ සමාජ පාලනයක් තියෙනවා. ඒ නිසාම මේ අයට මේ දර්ශනය බොහොම පහසුවෙන් පරිශීලනය කරන්න පුළුවන්. අර කතාවක්ට තියෙනවා මේ රටක දේශපාලන ආර්ථික ආගමික සංස්කෘතික කියන මේ සියල්ල වඩා යහපත් වුණා මේ රටේ සාහිත්‍යය බොහොම දියුණු වෙනවා කියලා. ඒක තමයි කියවෙන්නේ. ඒ නිසා ඒ වගේම තමයි දැන් බුදුවරයෙක් පහළ වෙන්නේ පස්මහා බැලුම් බලලානේ. එතකොට මේ දර්ශනය භාවිතා විය හැක්කේ සමාජ යහ පාලනයක් ඇති තැනක විතරයි. එතකොට අපේ රටේ මිනිස්සු බුදුදහමෙන් ඈත් වෙන්නට හේතුව මේ බෞද්ධ දර්ශනය පිළිපැදලා අපිට මේ දේවල් කරන්න බෑ. දිනා ගන්න බෑ. අපිට ඊට වඩා ප්‍රශ්න තියෙනවා. gedara දරුවන්ගේ කුසගෙන නිවා ගන්න. අපල තියෙනවා. උපද්‍රව තියෙනවා. ඉතින් ඒවා ගෙවා ගන්න බෑ. ඒවා ගෙවා ගන්න නම් අපි වෙනත් වූ දේවල් වලට යන්න ඕනේ කියලා තමයි ඔය යාඥා ආදී තැන් වලට ගිහිල්ලා බොහෝ මිත්‍යා ඇදහිලි විශ්වාස කරා අපේ සමාජය යොමු වෙලා තියෙන්නේ බුද්ධියෙන් දුර්වල වීගෙන එනවා කියන කාරණාවට හොඳ පූර්ණිමක්. ඉතින් මම හිතන්නේ ඒකට හේතුව නම් අපේ ජන බෞද්ධයන්ගේ තියෙන බුද්ධිමත් දහයේ ප්‍රඥාවේ ප්‍රශ්නයක්. ඒක මුළු සමාජයේටම ප්‍රශ්නයක් ඒක. අපේ හැමදෙරනේ මේ අපි විශාල ගැටලු ප්‍රමාණයක් පිළිබඳව සාකච්ඡා කළා. ඇත්තටම අපේ හැමදෙරනේ මේ ගැටලු වලට පිළිතුරු විසඳුම් හොයද්දී ප්‍රායෝගික වෙන්නේ කොහොමද අපි? කතරම් අපි ගැටලු සාකච්ඡා කරත් අපි මං හිතන්නේ අවුරුදු 2500ක් තිස්සේ පැවතෙන රාජ්‍යයක්. එතකොට අතීතයේදී මේ ගැටලු වලට විසඳුම් සැපයූ බවක් අපිට පේන්න තියෙනවා.
නමුත් වර්තමානයේ වෙනකොට මේ විසඳුම් යාවත් කාලීන වෙලා අපේ සමාජයට එකතු වෙන්න ඕනේ කොහොමද? අපි කලින් අර කතා කරපු මේ මාතෘකාවේ ඒකේ විග්‍රහය කරගෙන එනකොට ඒක අපි අන්තිමට කියනවා නිබ්බානම් පරමං සුඛං කියලා. නිවීම පරම සැපයක් හැටියට. මම සතුටුයි රවින්දු මහත්තයා කර කලින් අහපු ප්‍රශ්නේ. අපි මිනිස්සු මේ බෞද්ධ මිනිස්සු ඇයි මේ බුදුදහමෙන් ඈත් වෙන්නේ? අතෘප්ති කරව ඉන්නේ ඇයි? අනිත් අය විදේශීය යම් රටවල් වල මේ ආගම දර්ශනය පාවිච්චි කරන්නේ ඇයි? එයා ඒකෙන් ප්‍රයෝජන ගන්නේ. එතකොට ඊළඟට දැන් අපි මහත්තයා දෙවෙනුව අහනවා මේ තියෙන ප්‍රශ්නවලට අපි විසඳුමක් හැටියට මේ දහම ප්‍රයෝජනට ගන්න කොහොමද? මම සතුටුයි අර ගාථාවේ නිබ්බානම් පරමං සුඛං කියන කොටසත් විස්තර කරගෙන එන්න. නිවීම පරම සැපයක්නේ. එතකොට බුදුරජාන් වහන්සේ එහි දක්වන මූලිකම කාරණාව නම් සංසාර දුකින් අත මිදිලා උතුම් වූ නිර්වාණයටපත් වීම තමයි විග්‍රහ කරන්නේ. එතනින් මෙහා මේ ලෞකික ජීවිතයේදී මිනිස්සු නිවෙන්න එපා. කායික වශයෙන් නිවිලා ඉන්න එපා. වාචසික වශයෙන් නිවිලා ඉන්න එපා. ඉන්ද්‍රිය වශයෙන් නිවිලා ඉන්න එපා. එතකොට කායික වශයෙන්ුත් ඉන්ද්‍රිය වශයෙන්ුත් වාචසික වශයෙන්ුත් නිවිලා නැති මිනිස් සමාජයක් නිවන් දකින්නේ නැහැ. මට ඒකට අර මේ ප්‍රායෝගිකව අපි තියෙන මේ රෝගී සමාජය නිරෝගී කරන්න නම් අපි මොකද්ද කළ යුත්තේ කියන එක. ඒ පිළිබඳව අපිට බුදුදහමේ ආශ්‍රිතයෙන් දෙන්න තියෙන කාරණා බොහෝයි. නමුත් අපේ සමාජයේ බරපතල විදිහට බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන සංකල්ප වලින් බැහැර වෙලා අද වෙනකොට ගොඩක් අභිචාර විදිත් එක්ක තමයි අපේ දහම භාවිතා වෙන්නේ. බුදුරජාන් වහන්සේ විසින් දේශනා කළ බෞද්ධ දේශපාලන දර්ශනයක් තියෙනවා. අපි කිව්වොත් සප්තපරිහාන ධර්ම වගේද, දස රාජ ධර්මයේ වගේ, දස සක්විතිවත් වල ඒ කියවෙන චක්කවර්ති සිහනාද සූත්‍රය වගේ. ඒතර මේ සූත්‍රවල දැක්වෙන කාරණා වලින් ඒ ධර්මඥානය ඇති මිනිස් ප්‍රජාවක් ඉන්න ඕනේ නිරෝගී සමාජයක් බවට පත් වෙන්න. ඒතර දේශපාලන ශාස්ත්‍රයේ ඉන්න සහ ඒ ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ඨ වෙන අය ඒ ප්‍රවිෂ්ඨ වීම සකස් කරන අය ඒගොල්ලන්ව ඒ තනතුරු වලට අරගෙන යන අයට තියෙන ලොකු කාර්යභාරයක්. ඉස්සලා ඒ ටික වෙන්න එපා. එතකොට ඉස්සරලාම මට තේරෙන විදිහට නම් අපේ ජනතාව බුද්ධිමත් වෙන්න ඕනේ. අපේ නායකයන් තේරීමේදී බොහොම බුද්ධිමත්ව සුදුසු වූ පුජ්‍යලයන් ඒ ස්ථානවල පිහිටවන්න. පළවෙනි කාරණාව එක. එතකොට ඒක කරන්න ඕනේ කවුද? පුජ්‍යලයානේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් සමාජයක් පිරිසුදු සමාජයක් බවට පත් වෙන්න නම් පුජ්‍යල පාරිශුද්ධියෙන් තමයි සමාජ පාරිශුද්ධියක් ඇතිවෙන්නේ. පුජ්‍යලයා නිවැරදි වීම මත සමාජය නිකම්ම නිවැරදි වෙලා. අපි නිකන් හිතුව මේ කාලේ තියෙනවා මේ කොරෝනා වසංගතය. ඒතර මේකට විවිධාකාරී උපදෙස් දෙනවා. හැබැයි ඒ උපදෙස් දෙන අයම උපදෙස් කඩනවා. එතකොට මේ කොයි වෙලාවකවත් එකම ප්‍රතිපදාවක් එකම ක්‍රමවේදයක් මුළු සමස්ත ජන සමූහයා විසින් පිළිපැද්දොත් අපට මේ ප්‍රශ්නේ මේ රටෙන් අයින් කරන්න මාසයක් හොඳටම ප්‍රමාණවත් වෙනවා. එතකොට ඒ දුරස්ත භාවය නේද මේ අපි අතර තියෙන වගේ දුරස්ත භාවයක්වත් තියාගෙන මේ සමාජ ගනුදෙනුව වෙනවා නම් ඒ අවශ්‍ය කරන සෞඛ්‍ය උපදෙස් ටික පිළිපදිනවා නම් ඊළඟට හැම පුජ්‍යලයාම ඒ කියන
කටයුත්තක නිරත වෙනවා නම් මේ රෝගය අපට මාසෙකින් නවත්තන්න. අපි ඒක කාරණාවක් තියලා අර දේශපාලන කාරණාවට ඊළඟට ආර්ථික කාරණාව අපේ රටේ ආර්ථිකය හසුරුවන ජන ප්‍රජාව විසින් ඒ අය මේ රටේ ජනතාව පිළිබඳව යම්කිසි මනුෂ්‍ය ධර්මයක පිළ ආධ්‍යාත්මිකව පිළිතලා නේද? ආධ්‍යාත්මික වශයෙන් ඒ අය හිතලා කරුණාවක් මෛත්‍රියක් පෙරදරි කරගෙන ඒ අයගේ ආර්ථික ව්‍යාපාරات හොඳ මට්ටමක පවතින්න අවශ්‍ය කරන දේශපාලනයක් සකස් කරගන්න ඒ අයත් ඡන්දෙ දෙන්න ඕනේ, අනිත් අය ඡන්දෙ දෙන්න ඕනේ. අපි හැමෝටම ගැළපෙන කෙනෙක් තෝරනවා. ඊළඟට ව්‍යාපාර කරන්නත් ඕනේ. තමන් ලාභ උපයනවා කියන කාරණාව වගේම මිනිස්සුන්ටද සේවයක් විය යුතුයි කියන ආකල්පය පිටන. ඊට පස්සේ අපේ තියෙන අනිකුත් ශේෂ්ත්‍ර, ආරක්ෂක ශේෂ්ත්‍ර, නීති ශේෂ්ත්‍ර නේද? ඒ වගේ තියෙන සියලුම ශේෂ්ත්‍රවල අය සමස්ත ප්‍රජාව කෙරෙහි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියලා මේ සතර බ්‍රහ්ම විහරණ වගේ දේවල් වල පිහිටන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට මේ මනුස්ස ධර්මය අපි බුදුදහම කියන එක පැත්තකින් තිබ්බත් මනුස්ස ධර්මයක පිහිටලා මේ මෑත කාලේ අපි කවුරුත් දන්න අර පාකිස්තාන රටේ අර ප්‍රියන්ත මහත්තයාට වෙච්ච හිංසනය. තුමාගේ ඝාතනය. හිංසනය නෙමෙයි ඝාතනය. එතකොට ඒ ප්‍රියන්ත මහත්තයාට විශාල පිරිසක් වට වෙලා පහර දෙනකොට එයාව බේරගන්න එක මිනිස්සෙක් හිටියේ. ඒ මිනිස්සයාට කරන්න පුළුවන් කැපකිරීම කළා. එතකොට ඒ සියලු දෙනා අතරේ හිටපු එකම මිනිස්සයා තමයි එකම ආධ්‍යාත්මයක් තිබ්බ නිබ්බහනම් පරමංසුකම් කියලා කිව්ව විදිහට ඉන්ද්‍රිය වශයෙන් වාචසික වශයෙන් මානසික වශයෙන් සංවරයක් වෙලා තිබිච්ච කෙනෙක් තමයි. ඒ කෙනා ඒ වෙලාවේ කලේ බුදුදහමේ උගන්වන දෙයක්. එයා බෞද්ධ නොවෙන්න පුළුවන්. හැබැයි බුදුදහමේ උගන්වන දෙයක් තමයි කලේ. එයා කලේ යාගේ යුතුයකම. එයාගේ ප්‍රකාශයක් දාලා තිබුණා මොකක්ද? මම මේ කලේ මගේ නමට අගෞරවයක් වෙනවට මං අකමැති හන්ද තමයි මම මෙයාව බේරගත්තේ. මගේ රටට අගෞරවයක් වෙන හන්දයි මම මෙයාව බේරගත්තේ. මගේ නමට අගෞරවයක් වෙනවා කියලා කියන කාරණාව හරි වටිනවා. ඒ තමයි අපන්තු පුජ්‍යල පාරිශුද්ධිය සකස් වෙන තැන. හැම කෙනෙක්ම හිතනවා නම් මගේ නමට අගෞරවයක් නොවන විදිහට මගේ ජීවිතය පවත්වන්න ඕනේ කියලා. ආන් ඒක තමයි අපහතු මේ සමස්ත රෝගී සමාජයේ නිවැරදි කරන් තියෙන තැන. නිවුණු පරිසරයක ඉඳන් ඉතා වටිනා ඕදන් කිහිපයක් තමයි අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ දුන්නේ. ප්‍රබල හරබර සාකච්ඡාවක් තමයි අද පොහොදා සඳහම් කතිකාවේ අප මේ නිමා කරන්නට යන්නේ. ඉතින් අද පොහොදා සඳහම් කතිකාව වැඩසටහන වෙනුවෙන් බෙතිබර දායකත්වයක් ලබා දී තිබෙනවා. පහේ කනුව ඉසුරු යන පදිංචි උපුල් ධර්මප්‍රිය උපාසක මහත්මයා විසින් පරලෝ සැපත් වී වසර 4ක් සම්පූර්ණ වන පහේ කනුව ඉසුරු උයන පදිංචිව සිටි කේ විමලාවතී ආදරණීය මවට නිවන්සුව ප්‍රාර්ථනය සහ සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට දීර්ඝායු ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන්. එවැගේ මතක් කරන්නට කැමති අද අපගේ පොහොදා සඳහම් කතිකා වැඩසටහන ඔබ වෙත ගෙනාවේ මීගම දේවගොඩ ශ්‍රී විජයාරාම පුරාණ විහාරස්ථානයේ සිටයි. අද අපගේ වැඩසටහනේ සම්පත්දායකත්වය ලබා දුන්නේ මීගම දේවගොඩ ශ්‍රී විජයාරාම පුරාණ විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී මනෝවිද්‍යා උපදේශක අනුරාධපුර සද්ධානන්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ විසින් ස්තුති පූර්වකව ඔබ වහන්සේ සිහි කරන්නට කැමැති. තවත් පොහොදා සඳහම් කතිකාව වැඩසටහනකින් හමු වනතුරු සමුගන්නට කැමැති ඔබ සැමට තෙරුවන් සරණයි.